गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग्ग मोक्खदं धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से कायेन संवरो साधु साधु आचाय संवरो मनसा संवरो साधु साधु संबंत संयुतो संबंत संयुतो भिक्खु सब दुक्खा पमुज्जति। तुंगलोकाग्र अरहतो दस බලධාරී सर्वज्ञ බුදු පියාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුංගලෝකාග්‍ර අරහතෝ දස බලධාරී सर्वज्ञ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන නෛර්යානිකූත් පරම ගාම්භීරෝත් සත් ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුංගලෝකාග්‍ර අරහතෝ දස බලධාරී सर्वज्ञ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවරස පුත්‍ර බඳු වූ අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝ රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත ගුණගරුක පින්වත්නි, දැන් මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ බුද්ධ ශාසනයේ සඳහන් වන්නා වූ දානයන් අතර ශ්‍රේෂ්ඨම දානය දීම සඳහා. ඒ තමයි ධර්ම දානය. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර අග්‍ර වෙන්නේ ධර්ම දානයයි කියලා භාගතුන් වහන්සේ වදාළා. දානයන් අතර අග්‍ර දානයයි අද මේ ඇත්තන් බෞද්ධ ආරූප වාහිනිය ඔස්සේ ලංකාවේ පමණක් නොවේ මුළු ලෝකයේම සිටින බොදු ජනතාවට ධර්ම ශ්‍රවණය කරන්නට ඉඩහසර ලබා දෙමින් මේ දේශනේ දායකත්වය දරමින් මේ සත්පුරුෂ පිරිස කටයුතු කරනවා. ධර්ම දානයේ පමණක් නෙවෙයි ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයේද මේ වෙලාවේ අත් කරගන්න. එහෙමනම් පින්වත්නි, මේ වෙලාවේ මේ හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්නේ. මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව මේ සද්ධර්ම දානමය කුසල කර්මය අපි හැම දිනාටම අග්‍ර ලෝකෝත්තර නිර්වාණ සම්පත්තිය පිණිස පාරමී ධර්මයන් බවට පත් වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන හැම දිනාම ධර්ම ශ්‍රවණය කරන හැටියට සිහිපත් කරනවා. පින්වත්නි, ඔබත් මාත් අපි හැම දිනාම මේ සංසාර ගමනේ තමයි මේ යන්නේ. මේ ගෙවන මොහොත පවා සසර ගමනේ අපි ගමන් කරන්නේ.
උප්පත්තියෙන් පස්සේ මරණය දක්වා මේ ගෙවන ජීවිතේ පමණයි අපි දන්නේ. ඒමුත් ලදරු කාලේ අපට මතක නැහැ. එතකොට මේ වර්ෂ කීපයක් තුල ගෙවන ජීවිතයේ පමණක් දැන් අපිට මතකයි. හැබැයි පින්වත්නි, උප්පත්තියට පෙර අපේ සංසාරේ පළවෙනි ඉපදීම නෙවෙයි මේ ඉපදීම. අනවතග්ගෝ යං වික්කවේ සංසාරෝ. මේ සංසාරේ ඉපදුන ආත්ම මෙච්චරයි කියන්න බෑ, අනවරාග්‍රයි. සීමාවක් කරන්න බැරි තරම් දීර්ඝ සසරක අපි ආවා. බුද්ධ දේශනාවේ අනවතග්ග කියන සංයුක්තයේ අනවතග්ග දේශනාවේ පෙන්නනවා මේ ලෝකේ ඉන්න කිසිම පුරුෂයෙක් ස්ත්‍රියක් අම්මා නොවෙච්ච කෙනෙක් නෑ, තාත්තා නොවෙච්ච කෙනෙක් නෑ, අයියා මල්ලි අක්කා නංගි සහෝදර සහෝදරියෝ නොවෙච්ච කෙනෙක් නෑ, ස්වාමි භාර්යාවන් නොවෙච්ච කෙනෙක් නෑ, දරුවන් මුණුබුරන් නොවෙච්ච කෙනෙක් නෑ. මේ අනන්ත සංසාර ගමනේ සමහර විට ගිය භවයක අපිට කරදර කරපු, අපි මරලා දාපු කෙනා මේ ආත්මේ සමහර විට අපේ ඥාතීන් වෙන්නත් පුළුවන්. ඊළඟට පින්වත්නි, ඉදිරි ආත්ම භාව ගත්තත් එහෙමයි. පුබ්බා කෝටින පඤ්ඤායති. හට ගැනීම නැත්නම් ආරම්භය හා අවසානයක් කියන්න බෑ. එයින් මෙයින් මිය ගිහිල්ලා ඊළඟට කොතන උපදීද, ඊළඟට කොතන උපදීද අපි දන්නේ නැහැ. ඒතොර දීර්ඝ සංසාර ගමනක තමයි ඉන්නේ. දිග ගමනක් සසරේ ආවා, තවත් එහෙමයි. ඒ ආපු සංසාර ගමනේ එක්තරා නවාතැන් පොලක් විතරයි මේ ලැබපු ආත්මේ. මේ ආත්මෙමුත් අපිට කොයි මොහොතක කොතනක කොයි ආකාරයකින් අවසන් කරන්නට වේද, ඒ කියන්නේ මරණයටපත් වෙන්න වේද දන්නේ නැහැ. පින්වත්නි, මේ සසර ගමනේ ස්වභාවය අපි දන්නේ නැහැ. ඒවා හිත දියුණු කරගත්ත බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා එය දැක අපට දේශනා කොට වදාලා. එහෙනම් මේ බුද්ධ භාසිත සීසත් ධර්මයේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒකයි දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් කිව්වේ. දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, ශ්‍රමණයෙකුට, පරිබ්‍රාජකයෙකුට, ජටිලයෙකුට කාටවත් මේ ධර්මතාවය, මේ ධහම වෙනස් කරන්න බෑ. බොරු කියන්න බෑ. ඒ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්ව ඥාණයෙන් දැකයි දේශනා කොට වදාළේ. එහෙමනම් පින්වත්නි, මේ සසර ගමනේ අපි වැඩිම කාලයක් සසරේ අපි හිටියේ මහගෙදර. දැන් මේ මහගෙදර කිව්වහම අපි කවුරුත් දන්නවා මහගෙදර ගැන නේ. ඇයි මේ හැම කෙනාටම මහගෙයක් තියෙනවා. මහගෙදර කියන්නේ තමන්ගේ අම්මා තාත්තාගේ ගෙදර. කියන්නේ තමන්ගේ ගෙදර. ඒක සියලුම දරුවන්ට අයිති. 5 දෙනෙක් ඉන්නවා, 5 දෙනාට මේ ගේ අයිති. ඒක තමයි මහගේ කියන්නේ. ආන් ඒ වගේ මේ සංසාර ගමනේ තියෙනවා මහගයක්. ඒ කියන්නේ සත්වෝ වැඩි කාලයක් ඉන්නේ කොහෙද? ඒ තමයි අපාය. අපාය තමයි මහගේ කියන්නේ. ඒ කියන්නේ මේ සත්තු මේ සසරේ වැඩිපුරම ඉන්නේ අපායේ.
പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ, අසුර ලෝකේ හා නිරේ. දැන් අපිට ඕකෙන් පේන්නේ එකයි. මොකද්ද? තිරිසන් අපාය විතරයි. අපිට ප්‍රේතයන් පේන්නේ නැහැ. ඒ මේ ලෝකෙම ඉන්නේ. අපිට අසුරයෝ පේන්නේ නැහැ. අසුරයෝ කියන්නේ යක්ෂයන් පේන්නේ අපිට. මේ ලෝකේ. තිරිසන් සත්තුත් මේ ලෝකේ. හැබැයි අපිට තිරිසන් සත්තු දකින්න පුළුවන්. දෙපා ඉන්න පා නැති සිව්පා බොහෝ පා ඇති තිරිසන් සත්වයන් ජලෙහි ගොඩබිම රුක්ෂ ලතාවල නොඑක් තැන්වල ජීවත් වෙන කුරා කුඹින්ගේ ඉඳලා සෑම සතෙක්ම තිරිසන් අපායටයි වෙන්නේ. එතකොට පින්වත්නි අපි ඔන්න ඔය සතර අපායේ පැත්තේ තමයි මේ සසර ගමනේ වැඩිපුර කාලයක් ඉන්නේ. ඒ අතර තමයි ඕ මනුස්සාත්මයක් ලබන්නේ. ආන් එහෙම ලැබපු මනුස්සාත්මයක් තමයි මේක. බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගේ වහන්සේලා සමග ජනපද චාරිකාවේ වඩිනකොට එක් අවස්ථාවක තමන් වහන්සේගේ නියපිටට පස් ටිකක් ගන්නවා. නකසිකෝපම සූත්‍රය කියලා. එහි සඳහන් වෙනවා නියපිටට පස් ටිකක් අරගෙන උන්වහන්සේ විමසනවා මේ නියපිට පස් ටිකද මහ පොළොවේ පස් ටිකද වැඩි? ස්වාමීනි නියපිට තියෙන පස් ටික අල්පයි. මහ පොළොවේ තියෙන පස්ම වැඩි. ආන් ඒ වගේ තමයි මහණෙනි මේ ඉන්න මිනිස්යන් සත්වයන් හරියට මහ පොළොව වගේ. ඔය සත්වයන් අතර ආයේ මිනිස්සු වෙන්නේ මේ නියපිටට ගත්ත පස් ටික තරම් බොහොම අල්ප ප්‍රමාණයක්. ආයේ මිනිස්සු වෙන්නේ. දැන් මේ බණ ටික අහගෙන ඉන්න මේ නැත්තන් අතර ඊළඟ ආත්මේ කී දෙනෙක් ආයේ මනුස්ස වෙයිද කියලා දන්නේ. ඒ තරම් අවිනිශ්චිතයි භයානකයි. ඊළඟට වදාරනවා ඊට වඩා අපහසුයි අමාරුයි දිව්‍ය ලෝකෙ උපදින එක. ඊට වඩා අමාරුයි අපහසුයි බ්‍රහ්ම ලෝකෙ උපදින එක. ඊටත් වඩා අමාරුයි අපහසුයි ලෝතර සත්‍ය අවබෝධ කොට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන මාර්ගඵල ප්‍රතිවේදයෙන් නිවන අවබෝධ කරගන්න එක මේ ලෝකයේ තියෙන පරම දුර්ලභ කාරණාවක් හැටියට වදාළා. එහෙමනම් පින්වත්නි අපි දිව්‍ය ලෝකේ යන්න නෙවෙයි කල්පනා කරන්න ඕන. ඒ දිව්‍ය ලෝකෙත් ගිහිල්ලා ටික දවසක් යනකොට එහෙමුත් මැරෙන්න වෙනවා, චුත වෙන්න වෙනවා. ඊට පස්සේ එහෙන් චුත වුණාම ආයෙ කොහේ උපදීද දන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ අනන්ත ස්වාමීන් වහන්සේ සමග වඩින වෙලාවේ රන්වන් පාට ශරීරයක් තියෙන ලස්සන ඊරියක් පැන්න පාරහරා. බොහොම ලස්සන ඊරියක්. බුදුරජාණන් වහන්සේ සීනා පහල කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ඇයි ස්වාමීනි මේ සීනා පහල කළේ? ආනන්ද දැක්කද මේ පැන්න ඊරි? ස්වාමීනි දැක්කා. ආනන්ද ඔය තමයි දෙව්ලොව රජතුමා සක්‍රයා. සක්‍රයාගේ අගමෙහෙසිය සක්‍රයාගේ බිරිඳ ඔන්න අද ඒරියක් වෙලා ගියා. දැන් තිරිසන් ආත්මයකට ගියාට පස්සේ ආය උඩට එම නෙවෙයි තියෙන්නේ. පහළට එම. ඇයි අනුභව කරන්නේ මොනවද? ජරාව. අපවිත්‍ර දේවල්. ඉතින් මෝහය පිරීලා පහළටම තමයි යන්නේ. ආයි ඉහළට එමක් නෑ. අන්න එහෙනම් පින්වත්නි අපි වෑයම් කරන්න ඕන
දිව්‍ය ලෝකයන්ට නෙවෙයි. එහෙනම් බ්‍රහ්ම ලෝකයන්ටත් නෙවෙයි. ආය මනුස්ස ලෝකෙ උපදින්නත් නෙවෙයි. එහෙමනම් අපි වෑයම් කරන්න ඕන මොකටද? නිර්වාණ සම්පත්තිය ලබන්න. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබගන්නේ. සම්මා සම්බුදුවරයන් වහන්සේ නමක් මේ ලෝකේ උපදීම හැමදාම වෙන්නේ නැහැ, කලාතුරකින් වෙන්නේ. ඒකයි දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින්, මේ ලෝකයේ බුදුවරයන් වහන්සේලාගේ ඉපදීම දුර්ලභයි. ඊළඟට දුර්ලභා manussත්ත්ව ප්‍රතිලාභෝ, මිනිස්සාත්ම භාවයක් ලබන එක අතීත ඒ වගේම දුර්ලභයි. මිනිසෙක් වෙන එක. දැන් අර නකසිකෝපම උපමාවේ සූත්‍රයට අනුව මේ ඉන්න සත්වයන් මිනිසුන් අතර ආයේ නියපිටට ගත්ත පස් ටික තරම් පොඩ්ඩක් තමයි මනුලෝ එන්නේ කියන කාරණාවයි දේශනා කොට වදාළේ. එහෙමනම් පින්වත්නි, ඒ අනුව බලනකොට අපි මිනිස්සු වුණේ සසර මහා පිනක විපාක. දැන් ගියාත්මෙහිදී අම්මා කොහේ ඉන්නවද දන්නේ? ගියාත්මෙට පුතාත්තා කොහේ ඉන්නවද දන්නේ? ගියාත්මේ දරුවෝ ටික, සහෝදරයෝ ටික, ඥාතින් ටික, හිතවතුන් ටික කොහේ ඉන්නවද දන්නේ? අනික ගියාත්මේ අපි මනුස්ස ලෝකෙම හිටියද කියන කාරණාව අපි දන්නේ නැහැ. එහෙනම් ඊළඟ භවයේ ඊළඟ ආත්මේ කොහෙට යයිද කියලා අපි දන්නේ නැහැ. ඇයි පින්වත්නි, අපේ මරණය කොතනකද දන්නේ නැහැ. ඊයේ නෙවෙයි පෙරේදා අපි මේනින් වහන්සේ නමක් අපවත් වෙලා අපි ගියා මෝචරියට ගියා. එක මිනී තිබ්බා එකේ. අපි ගිහින් බැලුවා අපි භාවනාවටත් ගැලපෙන නිසා අර අයිස් පෙට්ටිය වල දාලා තිබ්බා පුංචි දරුවෝ 30ක් විතර. ඔතල. තව සමහරු බෙල්ල වැල දාගෙන. තව සමහරු ක්‍රියානතුරු වෙලා අතපය තැන් වල කැඩිලා ඇස් එළියට ඇවිල්ලා බෙල්ල කැඩිලා පැත්තකට ගිහින් මුළු ඇඟම චප්ප වෙලා මේ විදියට. අවුරුදු 25 තියේ තරුණයෝ. දැන් පින්වත්නි, අපිටත් ඕන් ඔය කියන අවස්ථාව කොයි මොහොතකද දන්නේ නැහැ කියන්නේ මරණය. වයසට ගිහින්ම මැරෙයි කියන වැරදි අවබෝධයක් අපි ළඟ තියෙනවා නම් ඒක අදම අයින් කරගන්න ඕනේ. මේ බණ ටික අහලා මෙතනින් නැගිටලා යන්න පුළුවන් වේද අපි දන්නේ නැහැ. ආන් ඒ නිසා පින්වත්නි, අපි පුළුවන් තරම් දුරට මේ ලැබිච්ච අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතයට ගලපා ගන්නට උනන්දු වෙන්න ඕන. ඒ කියන්නේ නිවන් දකින්න, වෙන එකක් සඳහා නෙවෙයි. එහෙනම් මේ නිවන් දකින්න ඕන බණක් තමයි දැන් දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වැඩේ නම් කරන්න ටිකක් අමාරුයි. කරගත්තොත් Tamanටයි. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ කටයුතු ටික කරන්න නිවන් දකින්න. අපි මාතෘකාව කරගත්ත ගාථාව සහ ඒට අදාළ ගාථාවල සඳහන් වෙනවා. වදාලා චක්කූණ සංවරෝ, සාදු ඇස සංවර කර ගැනීම හොඳයි. ඒත් ඇස සංවර කරගන්න. සාදු සෝතේන සංවරෝ, කන සංවර කරගන්න. ගානේන සංවරෝ, සාදු නහය සංවර කරගන්න. සාදු ජීවහාය සංවරෝ, දිව සංවර කරගන්න. ඊළඟ මාත්‍රිකා කළපු ගාථාවේ කායේන සංවරෝ, සාදු කය සංවර කරගන්න. සාදු වාචාය සංවරෝ, වචන සංවර කරගන්න. මනසා සංවරෝ, සාදු හිත සංවර කරගන්න. සාදු සබ්බප්ත සංවුතෝ, මේ සියල්ල මනාව සංවර කරගන්න. ඇහැ කන නහය දිව කය මන වචනේ.
ක්‍රියාව මේ හැමදේම සංවර කරගන්න. සබ්බත් සංඋතෝ බික්ඛු සියල්ල සංවර කරගත් භික්ෂුව සබ්බ දුක්ඛා පමුජ්ජතු සබ්බ දුක්ඛා පමුජ්ජති සියලු දුකෙන් අත මිදෙනවා. සියල්ල සංවර කරගත්ත භික්ෂුවයි මේ දුකෙන් අත මිදෙන්නේ. දැන් මේ අම්මලාට හිතෙන්න පුළුවන් සබ්බත් සංඋතෝ බික්ඛුනි නේද? ඕක කියලා තියෙන්නේ අපිට නෙවෙයි කාටද? භික්ෂුන් වහන්සේලාට. ඒ බික්කුනි ඒ හින්දා ඔක ඔබ වහන්සේලාට අයිති කාරණාවක්. ඔක අපිට අයිති කාරණාවක් නෙවෙයි කියලා සමහර විට මේ කට්ටියට හිතෙන්න පුළුවන්. එහෙම සමහර කියන කට්ටියත් ඉන්නවා. හැබැයි ඒක වැරදි පින්වත්. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට එතන ඉන්න එක්කෙනෙක් නම් ඒ කෙනා ප්‍රධාන වශයෙන් එයාට ආමන්ත්‍රණය කරලා කරපු ධර්ම දේශනා තියෙනවා. දැන් බොහෝ පිරිසක් ඉන්න තැනකදී බුදුරජාණන් වහන්සේ බික්කු කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. එතකොට දැන් ගොඩක් කට්ටිය හිතනවා මේ බික්කු කිව්වහම ස්වාමින් වහන්සේලා තමයි. ඔක අපිට අයිති නෑ. ඒ කියන්නේ ඒකේ අදහස එහෙනම් අපිට නිවන් දකින්න ඕනේ නැහැ කියන එක. ඒව වැරදි අදහස්. අපි බලමු ඉස්සලාම බික්කු කියන කාරණාව. බික්කුව නැත්නම් භික්ෂුව කියන්නේ කොයි වගේ කෙනෙක්ද? මේ බික්කු කියන පදේ වචනේ අර්ථ රාශියක් තියෙනවා පින්වත්. චින්න බින්න පටධාරෝති බික්කු. කැඩුන බිඳුන වස්ත්‍ර දරන හේයින් භික්ෂුව කියන. කැඩුන බිඳුන වස්ත්‍ර දරන හේයින් භික්ෂුව කියනවා. ඒ කියන්නේ දැන් මේ සිවුර ගත්තාම කෑලි කෑලි කොටස් කරලා තමයි මහලා තියෙන්නේ. මේ අත දැකලා තියෙනවා. ඒක හරියට මගද කෙත විදිහට බුදුරජාණන් වහන්සේ මගද කිතේ ස්වරූපයට චීවරේ කඩ කපලා මහන්න කියලා තියෙනවා. ඒ කියන්නේ කුඹුරක ලියදී වගේ. දැන් මුලින්ම 2000 මහාන වෙනකොට ශාසනයේ ආරම්භ වුණු මුල් සමයට යනකොට මේ චීවර බොහොම අඩුයි. ඒත් රජවරු සිටුරු මහාන වුණා. ඒත් අල්පේච්ඡතාවයේ චීවර ආර්ය වංශය තුල තියෙන්නේ පාංශ කුල චීවරය. ඒ කියන්නේ එදා මලමිනි යොතාගෙන සොහොනට ගිහින් දාපු වස්ත්‍ර. ඊළඟට ගැබ්මල පිස දාපු වස්ත්‍ර. ඊළඟට සොහොනේ දාපු කොඩි වගේ දේවල්. යුද්ධ භූමියේ තිබුණ කොඩි වගේ දේවල්. තව ඉතින් ගිහියන් විසින් අත්තරලා දාන ලද නොඑක් වස්ත්‍ර. මේ කෑලි එකතු කරලා තමයි මේ සිවුර මහගත්තේ. ඉතින් ආන්ගේ ඊට පස්සේ තමයි ඒක අර මගද කෙතේ පිළිවෙලට මහගන්න කියලා අනුදැනවලා. ඉතින් අද බොහෝ දායකයෝ ඒවා පූජා කරන නිසා භික්ෂූන් ඉතින් චීවර පිළිබඳව ඒ චීවර අඩුපහඩුවක් නෑ. එදා එහෙම නෙවෙයි. ඉතින් අර කැඩුන බිඳුන සිවුරු දරන හේයින් ඒ කියන්නේ කොටස් කරලා මහලා වෙන් වශයෙන් මහපු වස්ත්‍රයක් දරන හේයින් බික්කු කියනවා. එතකොට ඒක නම් කෙලින්ම ස්වාමින් වහන්සේලාටමයි. නැත්තම් මෙහෙණින් වහන්සේලාට. ඊළඟ බික්ඛතීති බික්ඛු. භික්ෂාවෙන් ඒ කියන්නේ පින්දපාතෙන් ජීවත් වෙන හේයින් බික්කු කියනවා. ඒකත් ස්වාමින් වහන්සේලාට. ඊළඟට ඥාති චතුත්තක කර්ම වාක්‍යයෙන් උපසම්පදාව ලැබූ හේයින් බික්කු කියනවා. ඒකත් ස්වාමින් වහන්සේලාට. සංසාරේ බයං ඉක්කතිති බික්ඛු. යමෙක් සසරේ බය දකිනවා නම් ආන් ඒ කෙනාටත් බික්කු කියලා කියනවා.
එතකොට මේ සසරේ බය දක්නාහින් බික්කු කියන කාරණාව ගත්තහම එතෙන්ද සාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා විතරක් නෙවෙයි උපාසක උපාසිකාවුනුත් අයිති. එහෙනම් මේ ඇත්තන්ටත් සසරේ බය දකින්නවා නම් බික්කු කියන්න පුළුවන්. බික්කු සංඝහෙම නෙවෙයි. එයා වරදවා ගන්න එපා. එතකොට බුදුරජාණන් වහන්සේ බික්කු කියන අදහස ගත්තාම සියලුම ශාසනයේ පැවිදි වෙලා ඉන්න පිරිසක් උපාසක උපාසිකාවුනුත් අයිති වෙන ඒ සසර බය දක්නා කියන අර්ථයෙන් පමණයි. පැහැදිලිද? එතකොට මේ ඇත්තෝ සසරේ බය දකින්නවා නම් විතරයි. සසරේ බය දකින්නවා කියන්නේ මොකද්ද? මේ ඉපදී මේ දුක, ඉපදී මේ බය, ලෙඩ හැදීම, වයසට යාම, මැරීම. මේකේ තියෙන දුක, බය අපි දකින්න ඕන. ඊළඟ ආත්මේ කොහේ ඉපදෙයිද? පින්වත්නි, අපාය ගත්තාම අපායේ උඩින්ම තියෙන සංජීව කියන නිරේ. හතර අපායේ නිරේ ගත්තාම ඒකේ සංජීව කියන එක තමයි උඩින්ම තියෙන්නේ. සංජීව අපාය. මේ සංජීව නිරය මේ පෘථුවියේ ඉඳලා යදුම් 15000කට යට තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මම යතන දැනගන්න විතරක් මම කියන්නම්. එහි ආයුෂ විතරක් මනුස්ස ලෝකයේ අවුරුදු 9 ලක්ෂයක් එහෙට එක දවසයි. එහෙට එක දවසයි. එතකොට ඒ වගේ දින 30ක් එහෙට මාසයයි. ඒ වගේ මාස 12ක් එහෙට අවුරුද්දයි. ඒ වගේ අවුරුදු 500ක් අවසයි. එක බොරුවක් ඇති. එහෙ යන්න. ඇඟේ එක මඳුරෙක් වහනකොට චප්ප කරපු එකක් ඇති. එක කේලමක් එහෙම ඇති. අන්න එතකොට වැඩිහින් ගන්නකොට මේ කට්ටියගේ සුදුසු ගන්නන් දැන් තියෙනවා. සුදුසුකම් තියෙනවා නම් ඒකටනේ පත්වීම හම්බෙන්නේ නේ. ඔව්. ඉතින් දැන් අපි ඊට ප්‍රතිවිරුද්ධ කුසල් කරගත්තොත් ගොඩ යන්න පුළුවන්. අඟුල්මාල තරම් පව් කරේ නෑ මෙතන ඉන්න කට්ටිය. හැබැයි අඟුල්මාලත් රහත් වුණා. එතකොට පින්වත්නි අපි මෙතනදී සියල්ල සංවර කර ගන්න ඕනේ. දැන් මෙතන බික්කු කිව්වේ සිව්වණක් පිරිසට. එහෙනම් මේ සියල්ල සංවර කරන සිව්වණක් පිරිස නැත්තම් භික්ෂුතෙම සියලු දුකෙන් මිදෙනවා. චක්කුණ සංවරෝ සාදු ඇස සංවර කරගන්න. මෙතන සංවර කරගන්න කියන්නේ මොකද්ද? අපි ඇහෙන් රූප දැකලා එක්ක ලෝභයක් ඇති කරනවා, එක්ක ද්වේෂයක් ඇති කරනවා, එක්ක මුලා වෙනවා. ලෝභ, දෝෂ, මෝහ ඔය තුන තමයි ප්‍රධාන වශයෙන්. ඒ තුන ප්‍රධාන කරගත්ත කෙලෙස් ඇති වෙන්නේ. දැන් හිතන්න අපි උපන් දා ඉඳලා ඇහෙන් බලලා මොකද කරේ? එක්ක ආසාවක් ඇති කරා. එක්ක තරහක් ඇති කරගත්තා. එක්ක මුලා වුණා. ඊට පස්සේ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මදමාන නොයෙක් පැති වලට ගියා. ඊළඟ කණෙන් සද්ද අහලත් එහෙමයි. නායෙන් ආග්‍රහණය කරලත් එහෙමයි. දිවෙන් රස අරගෙනත් එහෙමයි. කයෙන් පහස අරගෙනත් එහෙමයි. මනසෙන් හිතලත් එහෙමයි. කතා කරලත් එහෙමයි. කය හොල්ලලත් එහෙමයි. එහෙනම් ලෝභ, දෝෂ, මෝහ ප්‍රධාන කොට ගන්න යමෙක් මේ ක්‍රියා ටික කරයිද ආන් ඒකන සසරේ ආය ආය ඉපදෙනවා, හතර පාවලට වැටෙනවා, දුකෙන් දුකට යනවා. එහෙනම් මේ ටික සංවර කර ගන්නකොට සසරින් නිදහස් වෙනවා. හරියට දැන් ගිනි ගොඩක් ඇවිලෙනවා නම් ඔය ගිනි ගොඩ නිමන්න ඕන නම් අපි මොකද කරන්න ඕන? ඔන්න වතුර දාන්න ඕන කිව්වා. ඒ කියන්නේ අපි කරන වැඩේ නෝයි කියන්නේ. වතුර දාන්න ඕන. නැත්නම් වැලි පස් දානවා ඔහොම. බුදුහාමුදුරුවෝ වදාලා ගිනි ගොඩ ගිනි ගද්දෙන් අලුතෙන් ගිනි ගන්න දේවල් නොදා හිටපුවාම කොහොමද ගිනි ගොඩ නිවෙනවනේ? තියෙන ටික ඇවිල්ලා ගිනි ගොඩ නිවෙනවා. අය වතුර දාන්න ඕනෙත් නෑ, වැලි දාන්න ඕනෙත් නෑ, නිමන්ට දඟලන්න ඕනෙත් නෑ. අලුතෙන් ඇවිලෙන ಜಾති දර හෝ තෘණ හෝ මොනවත් නොදා හිටපුවාම ඒක නිකම්ම තියෙන ටික ඇවිල්ලා නිවිලා යනවා. ආන් ඒ වගේ තමයි පින්වත්නි මේ සසරේ අපි යන්නේ ලෝභ, දෝෂ, මෝහ නැමැති කෙලෙස් ටික නිසා. ඒතකොට මේ කෙලෙස් ටිකෙන් එකතු කරපු කර්මයාගේ විපාක මේ ලබනවා දැන්.
එහෙමනම් අපි ලෝභ දෝෂ මෝහ කෙලෙස් වලින් ඉඳුරම් පිනවීම පැත්තකට දාලා අපි සිහියෙන් භාවනාවෙන් බුද්ධානුශාසනාවට අනුව කටයුතු කරනවා නම් වෙන්නේ අර ගිනි ගොඩට නැවත අලුතෙන් දේවල් එකතු කරන්නේ නැහැ. තියෙන ටික ගිනි අරගෙන නිවිලා යනවා වගේ අපි පිරිනිවනටපත් වෙනවා. එහෙනම් මේ ඇස අපි සංවර කරන්න ඕන. පින්වත්නි අපේ ශ්‍රී ලංකා ද්වීපයේ පුරාණේ සෑගිරි විහාරය. සෑගිරි විහාරය කියන්නේ මිහින්තලේ. මේ මිහින්තලේ සෑගිරි විහාරේ තිස්ස කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. මුන්වහන්සේ මේ විදිහට ඉඳුරන් দমনය කිරීම මේ බුද්ධානුශාසනාව ජීවිතයට තදින් එකතු කරගෙන ඉන්ද්‍රිය සංවරෙහි ඒ කියන්නේ නිවන උදෙසාම හිත මෙහෙවා සසරෙන් මිදෙන අදහසෙන් ප්‍රදන් වීරිය වඩමින් දිවාරය අනලස්ස මේ ශාසන ප්‍රතිපදාවේ හැසිරෙනවා. මුන්නහන්සේ අට්ටික සංඥා භාවනාව වඩන්නේ. දැන් මේකත් ඉඳලා පුළුවන් කරන්න. ඇටසැකිල්ලක් ගෙනල්ලා තියාගෙන උන්වහන්සේගේ කුටිය සමීපයේ ඇටසැකිල්ල තියාගෙන මේ ඇටකටුකට දිහා බලාගෙන භාවනා කරනවා. මොකද්ද? අට්ටි 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 කියලා මෙනෙහි කරනවා ඇටකටුකට. ඉතින් මේකම උන්වහන්සේ මෙනෙහි කරනකොට පින්වත්නි දැන් අපිට හිතට යමක් යම් පැත්තකට යොමු කරොත් ඒ දෙයමනේ හිතට එන්නේ. දැන් මුන්නාන්සේ මේකේ මේ ඇටකටු ගොඩ දිහා බලන 100 වතාවක්, දහස් වතාවක්, දසදහස් වතාවක්, ලක්ෂ වතාවක්, කෝටි වතාවක් විතර මෙනෙහි කරනකොට මුන්නාන්සේගේ දැන් හිතේ මේ අදහස හොඳට බැසගෙන තියෙනවා. ඒකට දැන් උන්වහන්සේ තමන් වහන්සේගෙන් දකින්නේ ඇටසැකිල්ල. අන්නේ මිනිස්යන්ගේ ඇඟවල දකින්නේ ඇටකටු. සතෙක් යනවා දැක්කත් දකින්නේ ඇටකටු ගොඩ. ඒතකොට දැන් මිනිසෙක් පේන්නේ සතෙක් පේන්නේ පේන්නේ මොකද්ද? ඇටකටු ගොඩ. දැන් එතකොට මේ නිමිත්ත හොඳට හිතට වැඩිලා. දැන් මුන්නහන්සේ මේ භාවනාවෙන් හොඳට හිත ගැඹුරටම විපස්සනාවට ගිහින් උපරිමත්වයට වැඩිලා උන්වහන්සේ මිහින්තලේ ඉඳලා අනුරාධපුරයට වඩිනවා. වඩින්නේ පාගමනින්නේ. වඩිනකොට මිහින්තලේ ඉඳලා මේ අනුරාධපුරයට විවාහ වෙච්ච කාන්තාවක් තමන්ගේ සැමියාත් එක්ක රණ්ඩු වෙලා බොහොම ලස්සන කාන්තාවක් තමන්ගේ මව්පියෝ ගාවට යනවා මිහින්තලේට. දැන් මේ ස්වාමීන් වහන්සේ මිහින්තලේ ඉඳලා මෙහෙට වඩිනවා අනුරාධපුරයට. වඩිනකොට පින්වත්නි අර කාන්තාව මගේදී මුණ ගැහුණා. ඉතින් මේ කාන්තාව එකලා වඩින මේ භික්ෂුව දැකලා මේ කාන්තාවත් තනි වෙන්නේ මේ කාන්තාවට මේ භික්ෂුව ගැන අදහසක් පහළ වුණා. එතකොටම මොකද වුනේ? අර කාන්තාව උස්සහඬින් hina වුණා. දත් ටික පෙනෙන ආකාරයට. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බිම් බලාගෙන කමඨහනෙන් තමයි භාවනාවෙන් තමයි වඩින්නේ. මේ ඇටසැකිල්ල කය ඇටසැකිල්ලම ක්‍රියාත්මක වෙන විදිය දැක මෙහෙම වඩිනකොට අර කාන්තාව hina වෙනකොට උන්වහන්සේ ඒ දෙස බැලුවා. බලනකොටම අර මුලින්ම දත් ටික දැක්කේ. දකින්නකොටම මුළු ශරීරෙම උන්වහන්සේට ඇටකටු ගොඩක් වශයෙන් දැක්කා. ඒ මොහොතේම පින්වත්නි සව් කෙලසුන් නසා මහ රහතුන් වහන්සේ නමක් බවට පත් වුණා කියලා සඳහන් කරනවා. උන්වහන්සේ වැඩියා. අර කාන්තාවක් ගියා. කාන්තාවගේ ස්වාමි පුරුෂයා පිටිපස්සෙන් එනවා තමන්ගේ බිරින්දෑව හොයාගෙන. වික්ෂුන් වහන්සේගෙන් අහනවා මගදී මුණ කියලා ස්වාමින් වහන්සේ ස්ත්‍රියක් මේ මාර්ගය යනවා දැක්කද? උන්වහන්සේ උත්තර දෙනවා ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද මම දැක්කේ නෑ. ඇටසැකිල්ලක් යනවා නම් මම දැක්කා. අන්න උන්වහන්සේගේ හිත තදින් මේ අරමුණේ පිහිටුණා. දැන් ලෝභේ ඇති වෙන අරමුණේ නිර්ලෝභය ඇති කරා. ඒ තුලින් උන්වහන්සේගේ හිත ඒට නොඇලී ඒ නිදහස් වුණා. අන්තිමේදී සසරෙන්ම නිදහස් වුණා. ඉතින් ඔය වගේ
ඇස සංවර කරන්න කියලා වදාලා. ලෝභය තුල විතරක් නෙවෙයි. අපිට දැන් අමනාප කෙනෙක් පේනකොට එහෙම අපි මොකද කරන්නේ? රවල යනවා. නේ? ඉතින් අර මූණ වෙනස් වෙනවා සමහර විට. ඒක තමයි පුදුජන ස්වභාවය. එහෙම වෙන්න බෑ අපි බුදුහාඳුරගේ ධර්මයේ තුල ඉන්නවනේ. අපිට ද්වේෂයක් ඇති වුණ සැනින්ම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා හිතන්න ඕනේ. මෝහයක් ඇති වුණාම ඒ තුල අනිත්‍ය මෙනෙහි කරන්න ඕනේ. එතකොට අපේ ඇහැ සංවර වෙනවා. අපි මේ වැඩේ අපි කරන්නේ නැහැනේ කරලා නැහැනේ කවදාවත්. ඒ කියන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල හැසිරීලා නැහැ. ශාසනය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. පණිවිඩය තුල අපි සංවර වුන්නේ. ඒ නිසා අපි මේ ආත්මෙ මේ විදිහට ඉතින් කරගන්න පින් ටික ඉතින් විපාක දෙයි. දිව්‍ය ලෝකේ හැරි මනුස්ස ලෝකේ හැරි ඉපදේ පින ඉවර වෙනකොට ඉතින් ආයෙත් මේ සසරේ මොනවා වේද දන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවෙන් ඔබ ඇස සංවර කරගන්න උත්සාහවන්ත වෙන්න. ඊළඟ කන නොයෙක් නානා ශබ්ද අසමින් සින්දු ප්‍රියමනාප දේවල් අසමින් ස්ත්‍රී පුරුෂයන්ගේ හඬ අසමින් ලෝභ දෝෂ මෝහ උපද්දන්න නැතුව කන සංවර කරගන්න. ඊළඟට අපේ නාසය හොඳ ගඳ සුවඳ ආග්‍රහණය කරන්න යන්නේ නැතුව ඒ තුල සිහිය පිහිටුවමින් සංවර කරගන්න නහය. ඊළඟ දිව ඒ කියන්නේ රස ආහාර පාන පස්සේ යන්නේ නැතුව ලැබුණ දේෙන් ජීවත් වෙන්න. දැන් ගිහියන්ට නම් ඔය තැන් ඉතින් ගොඩක් අමාරු වැඩ. පැවිද්දන්ට නම් හරිම ලේසි. මොකද අපිට නම් ඉතින් රහ කියන එක රහනේ නේද? අපේ අම්මා උයන්නේ නැහැ. එහෙම නැත්නම් අක්කා නංගි උයන්නේ නැහැ. අපි ඥාතින් උයන්නේ නැහැ. සමහර උපාසකමල තමයි උයන්නේ. ලුණු නැහැ, මිරිස් නැහැ. නේ? සමහර ලුණු වැඩි, මිරිස් වැඩි. එතකොට ඉතින් අපි කියන්නේ නැහැනේ දාන කේවල් වලට කියනවා ලුණු පොල් කට්ට ගේන්න. හැබැයි ගෙදර මහත්තයා එහෙම මොකද කරන්නේ? ලුණු මදිනා ලුණු පොල් කට්ට ගෙනලා දා ගන්නවා. ලුණු දා ගන්නවා. මේ වැඩි නම් ඉතින් නේ හොඳ වචන වලින් සංග්‍රහ කරනවා. සමහර විට ඊට පස්සේ අර පිඟාන පිටින් පොළවේ ගහනවා. දැන් බලන්න වෙනස බලන්න. භික්ෂුවකුයි ගිහියන් අතර තියෙන. ඊට පස්සේ රණ්ඩු වෙලා හාඩ දින ගානක් කන්නේ. සමහර විට ඒ රණ්ඩුව දිගින් දිගට ගිහලා කසාදෙක් කැඩෙනවා. පටන් ගන්න තියෙන්නේ අර දිවට රහ ටික නැති. ඒ ඉතින් විවාහ උනේ මේ ඉඳුරම් පිනවන්නද? ඉතින් ඒක තමයි හොයන්නේ. ඉතින් ඒ තුල තමයි යොන්නේ යන්නේ. දැන් භික්ෂුවක් කියලා කියන්නේ ගිහි අත්හැරපු දවසේ ඉඳලම සදහැවතුන්ගේ ආහාර පාන වළඳා ජීවත් වෙන කෙනෙක්. අඩුම ගානේ අපිට අහවල් දේ පුදන්ට කියන්නවත් බෑ. එතකොට හැබැයි ඉතින් නුවණැති ගිහියන් භික්ෂූන්ගේ දානමාන සකසා හොයා පූජා කිරීම ඒ නුවණැති දායකයන්ගේ ස්වභාවය. එතකොට භික්ෂුවගේ ස්වභාවයෙන්ම දිව සංවරයි. මොකද භික්ෂුවක් තුල තනියම වාසය කරන්නේ ආහාර පානයක්වත් කුටියේ තියාගන්න බෑ හෙට දිනේ පිණිසවත්. 12න් පස්සේ ආහාර පානයක් පිළිගන්නවත් බෑ. කොටිම ෆ්‍රිජ් එකක්, ගෑස් කුකර් එකක්, උයන භාණ්ඩවත් තමන්ගේ කුටියේ නෑ. එකලාව භාවනාවෙන් නිවන් පිණිස හිත යොමු කරගෙන ඉන්නේ. දැන් ගිහියන්ගේ එහෙම නෙවෙයි. ගිහියන්ගේ මේ පිනවීම සඳහාමයි තියෙන්නේ. ඊළඟට ශරීරය ස්ත්‍රී පුරුෂ ස්පර්ශ ලැබමින් හොඳ ඇඳ පුටු මේස පරිහරණය කරමින් නොඑක් ආකාරයේ පහසු විහරණ වලින් තමයි ගිහියන් ඉන්නේ. සමහර විට ගල් වෙනක වැඩවසන භික්ෂුව සමහර විට ගල් තලාවක සැතපෙන්නේ. සමහර විට ලී කෑලි දෙකකින් හදාගත් ඇඳක සැතපෙන්නේ. හැබැයි උන්වහන්සේලා සතුටින් හා සුවයෙන් වැඩ ඉන්නවා ඒ නිස්සරණය නිසා. ගිහියන් ඒවම හොයාගෙන ගිහිල්ලා ඒ මැත්තේම ගිහිල්ලා සමහර විට ඒට මූලා වෙලා ගිහිල්ලා මැරිලා
අපාවලත් උපදිනවා. පැවිද්ද කියන්නේ ගිහි ජීවිතෙන් හාත්පස වෙනස් එකක්. භික්ෂුවට ගවේ හොයාගෙන යෑම බුදුරජාන් වහන්සේ තහනම් කරලා තියෙන්නේ. හැබැයි ගිහියන්ට පින් සිද්ධ කරගන්න සකසා පූජා කරන්න පුළුවන්. දැන් ජේතවනාරාමයේත් භාග්‍යවතුන් වහන්සේට පූජා කරා. උන්වහන්සේ ජේතවනාරාමේ පිළිගත්ත වැඩ හිටියා. සවැත් නුවර වස් 25ක් හිටියා. ඒකෙන් වස් 19ක්ම ජේතවනාරාමයේ අර සුගන්ධ කුටිය වැඩ හිටියේ. හැබැයි උන්වහන්සේ පාරලේ වනේ අතාගේ උපස්ථාන ලැබමින් ගහ යටත් වැඩ හිටියා. උන්වහන්සේට ගහ යට කියලායි දේවරම් මහා විහෙරේ ඉන්නවා කියලායි ස්වභාව දෙකක් නෑ. මොකද උන්වහන්සේගේ සිතෙහි කෙලෙස් නැති නිසා. මේ කෙලෙස් තියෙන පිරිස තමයි ඒව පස්සේ යන්නේ. වික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මේ කය සංවර කරන ප්‍රතිපදාවට බහැපු උත්තමය. ඊළඟට වචන. නපුරු වචන පැවිද්දන් කොහොමත් කතා කරන්නේ නැහැ. ගිහියන් වුණ අපිත් කේලමෙන්, බොරුවෙන්, පරුස වචනෙන්, හිස් වචනෙන් වැඩකට නැති නොමනා විදිහේ කතාවල් වලින් අපි පුළුවන් තරම් වෙන් වෙන්න ඕන. සිහියෙන් අපි ඉන්න ඕන. අපි නොමනා කතාවක් කරන මොහොතක් පාසා අපේ හිතේ අකුසල් සිද්ධ වෙන්නේ. ඒක අපිට අන්තරාය කරව පවතිනවා. ඒ නිසා අපි වචනයක් සංවර කරගන්න. ඊළඟට සිත සංවර කරන්න, හීලෑ කරන්න අමාරුම කෙනා තමයි හිත. හිත සංවර වුණා නම් ඔය අනික් දේවල් ටික සේරම සංවර වෙනවා. ඇහත්, කනත්, නහයත්, දිවත්, කයත්, වචනයත් සේරම සංවර වෙනවා. මන හිත සංවර වුණා නම්. හිත සංවර කරන්න දන් දුන්නට බෑ. හිත සංවර කරන්න සිල් ගත්තට විතරක් බෑ. ඒවා උපනිශ්‍රේ වෙනවා. සිත සංවර කරන්න පුළුවන් භාවනාවෙන්. ඒතර සමත භාවනාව හා විපස්සනා භාවනාව කියලා භාවනා ක්‍රම දෙකක් තියෙනවා. එයින් සමත භාවනාවෙන් තරමක් දුරට හිත සංවර වෙනවා. කෙලස් යට වෙනවා. විදර්ශනා භාවනාවෙන් සම්පූර්ණයෙන්ම කෙලස් ටික නිවීමටපත් වෙනවා. දැන් අට්ටික සංඥාව ඒක එක පැත්තකින් සමතකමටහනක් වශයෙන් වඩන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් විපස්සනා අරමුණක් වශයෙන් වඩන්න පුළුවන්. අර තිස්ස ස්වාමින් වහන්සේ සෑගිරි විහාරේ වැඩ හිටපු උන්වහන්සේ විපස්සනා වශයෙන් තමයි අට්ටික සංඥාව වඩලා අරහත්ත්වයටපත් වුනේ. ඉතින් පින්වත්නි හිත සංවර වෙන්නේ භාවනාවෙන්. ඒ නිසා ඔබ සියලුම දෙනා බුද්ධ ගෞරවය උපදවාගෙන පුළුවන් තරම් ජීවිතේ භාවනාවටත් යොමු කර ගනිත්වා කියලා සිහිපත් කරනවා. එහා සිහිපත් කරගෙන හිත සංවර කරගෙන සියලු දුකින් අත මිදී ලෞතුරු නිවන් සුවය ලබන්නට පාරමී ධර්ම සපුරා ගනිත්වා කියලා සිහිපත් කරනවා. මේ ශ්‍රවණය කරගත් උත්තම ධර්ම දේශනාවත් ඔය ඇත්තන්ට නිර්වාණ සම්පත්තිය පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාවේ සදහබර දායකත්වයේ දරනු ලබන්නේ ගලෙන් බිඳුණු වැව යකල්ල මෙගොඩව පදිංචි කපිරලත්ත මහතා, තුසාර ලලිත් පුතා, ධම්මිකා නිල්මිනී, නන්දිකා සීවලි, රේණුකා උපමාලි යන දියණිවරුත්, අරුණ ගණේගම, ඒ වගේම ජයතිස්ස හේරත්, අසංක විජේසූරිය යන බෑනාවරුන්, වාසනා උදයාංගනී ලේලිය ඇතුළු පවුලේ සියලුම දෙනා අගෝස්තු 31 වන දින මිය පරලෝ ගිය අයිරාංගනී හේමලතා ස්වාමි දියණිය, ඒ වගේම කේ කරුණාසේකර, ටී ලීලාවති, ටී ඥානවති, එම් කමලාවති, ටී සිරිසේන යන පිරිසට පින් අනුමෝදන් කිරීමත්, ඒ වගේම 70 වන ජන්මදිනය ලබන කපිල රත්න පියාණන්ට ආශිර්වාද කිරීම, නිදුක් නිරෝගී භාවය, චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්, ඒ වගේම ධර්මදේශනාවට සහභාගී වෙච්ච ඥාතීන්, හිත මිත්‍රාදී සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම, දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීම කියන කාරණා මුදුන් පමුණවාගෙන අද දවසේ දායකත්වය සපයනු ලබනවා. ඒ වගේම මේ සිද්ධ කරගත් සියලු පුණ්‍ය ධර්මයන් තුලින් බෞද්ධ නාලිකාවේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලු දෙනාට සෙත් පැතීම පියතුමාට සහ
රණවිරුවන්ට සෙත් පැතීම කියන කාරණාවන් මුදුන් පමුණවාගෙන තමයි අද දවසේ මේ ධර්ම දේශනාවේ සදහැබර දායකත්වයේ දරන්නේ. දායකත්වයේ දරන ඔබ හැම දෙනාගේම මේ මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අත්පත් වේවා. පරලෝක දුක් ඇති තැන් වල ඇතනම් ඒ මිදී සැපවත් වේවා. ලෞතුරු නිවනින් සැනසී ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියොත් සතුටටපත් වේවා නිවන් දකිත්වා කියලා සාදු කියන්න. අවීචිය පටන් භවආග්‍රය දක්වන හැම දිනාටත් මේ පින්පෙත් අනුමෝදන් වේවා. ජීවත් වෙලා සිටින ඒ 70 වසරටපත් වෙලා සිටින ඒ පියාණන්ට කපිල රත්න පියාණන් ඇතුළු ඒ සියලුම දෙනාටත් මේ පින් අත්පත් වෙලා ආශිර්වාදයක්ම වේවා. ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ඔබටත් ධර්ම දේශනා කළ මටත් ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටත් බෞද්ධ මාධ්‍ය ජාලේ නිර්මාතෘ අපවත් වේදාල දරණාගම කුසල ධම්ම පින්වත් නායක ස්වාමීන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලේ සභාපති බොරලන්දේ වජිරාණ ස්වාමීන් වහන්සේටත් ඔබ සියලුම දෙනාටත් මටත් අපටත් හැම දිනාටම මේ පින නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති